Right. Grade 9, Unit 4, Part 5. නමය ශ්‍රේණිය 4 වෙනි පාඩම් එකකේ 5 වෙනි කොටසයි අපි දැන් පටන් ගන්න යන්නේ. Before this, we finished 4 parts of Unit 4. මීට කලින් දරුවෝ Unit 4 එකේ මතකයිනේ Extinct Friends කියන පාඩමේ වඳ වූ මිතුරන් කියන පාඩම ගොඩාක් දිග පාඩමක්. ඒකේ කොටස් 4ක් ඉවර කරලා ඉවරයි. අද 5 වෙනි කොටස තෝරන්න යන්නේ. You need the textbook අච්චුපොත ඕන වෙනවා. Turn to page 36 පිටු අංක 36ට හරවන්න. Page 36. You have to listen carefully. If there are difficult words, please don't forget to write them in Sinhala. අමාරු වචන එහෙම තිබුණොත් සිංහලෙන් ලියා ගන්න පොතේ පැන්සලෙන් මම වාක්‍යයක් හෝ ඡේදයක් දෙපාර ගානේ තෝරනවා. Right, let's start. Page 36 of Unit 4. The following is a documentary telecast in one of the children's television programs. The following කියන්නේ පහත දැක්වෙන්නේ is a documentary. Documentary එකක් කියලා කියන්නේ වාර්තාමය වැඩසටහනක්. Documentary එකක් කියලා කියන්නේ වාර්තාමය වැඩසටහනක්. The following is a documentary. පහත දැක්වෙන්නේ වාර්තාමය වැඩසටහනක්. Telecast කියන්නේ විකාශනය වූ in one of the children's television programs ළමා රූපවාහිනී වැඩසටහන් වලින් එකක. ළමා රූපවාහිනී වැඩසටහන් ඕන තරම් තියෙනවනේ දරුවෝ. ඒ ළමා රූපවාහිනී වැඩසටහන් එකක විකාශනය වූ වාර්තාමය වැඩසටහන් වලින් එකක් තමයි පහත තිබෙන්නේ. Read it and answer the questions. එය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. Read it and answer the questions. එය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. Dinosaurs are a popular topic when we discuss the prehistoric era. Dinosaurs කියන්නේ ඩයිනෝසරයන්, ආ කියන්නේ වෙනවා, a popular topic කියන්නේ ජනප්‍රිය මාතෘකාවක්. When we discuss අපි සාකච්ඡා කරන විට the prehistoric era. Prehistoric කියන්නේ ප්‍රාග් ඓතිහාසික. ඔය හොඳ වචන. Era යුගය. Dinosaurs are a popular topic when we discuss the prehistoric era. අපි ප්‍රාග් ඓතිහාසික යුග ගැන කතා කරනකොට ඩයිනෝසරයෝ කියන්නේ ජනප්‍රිය මාතෘකාවක්. Last time, dinosaurs are a popular topic when we discuss the prehistoric era. Prehistoric era කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය. අපි ප්‍රාග් ඓතිහාසික යුගය ගැන සාකච්ඡා කරනකොට ඩයිනෝසරයන් කියන්නේ ජනප්‍රිය මාතෘකාවක්. Today අද let's unearth ලස්සනයි. Unearth කියන්නේ විමසා බලමු, සොයා දැනගනිමු. Today කියන්නේ අද let's unearth අද අපි විමසා බලමු, සොයා දැනගනිමු more mysteries වඩ වඩාත් গুপ্ত දේවල්. Mysteries කියන්නේ গুপ্ত දේවල්, රහස්‍ය දේවල් of lesser known era. මේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ගොඩක් lesser known අඩුවෙන් තමයි දන්නේ. lesser known era කියන්නේ අඩුවෙන් දන්නා යුගය. lesser known era අඩුවෙන් දන්නා යුගය. අපි මේ ප්‍රාග් ඓතිහාසික කියන යුගය ගැන ඉතා අඩුවෙන් දන්නේ. ඒක ගැන සැඟවුණු රහස් නැත්නම් গুপ্ত දේවල්, රහස් විමසා බලමු, හොයා දැනගනිමු. Today කියන්නේ අද let's unearth අපි හොයා ගනිමු more mysteries වඩ වඩාත් රහස් වශයෙන් තියෙන දේවල් of this lesser known era මේ අඩුවෙන් දන්නා යුගය ගැන. Look at the first picture. පළවෙනි පින්තූරය බලන්න. Have you heard of any prehistoric mammals? Have you heard? ඔයා අහලා තියෙද any එක්කෙනෙක් ගැන හරි prehistoric mammals කියන්නේ ප්‍රාග් ඓතිහාසික ශීරපායින්. ඔය දරුවෝ දන්නවා ශීරපායින් කියන්නේ කිරිබී වැඩෙන සත්තුනේ. එතකොට ඔයාගෙන් අහනවා have you heard of any prehistoric mammals? ඔයා එකඳු හරි එක්කෙනෙක් ගැන හරි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ එක ශීරපායි සතෙක් හරි ගැන දන්නවාද? Have you heard of any prehistoric mammals? ඔයා ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ ශීරපායින් ගැන දන්නවාද? If not, නැත්නම් ඔයා දන්නේ නැත්නම් you would surely love to see
ඔයා සැබවින්ම ආස කරાવી. ඔයා සැබවින්ම ආශාවක් දක්වාය. ඔයා ඇත්තටම කැමැත්තක් දක්වාවි to see දැක ගන්න megatherium. ඔන්න පුතේ අලුත් වචනයක් megatherium. අපි බලමු කවුද කියලා. කමා එකක් දාලා විස්තර කරනවා. an elephant sized අලියෙක්ගේ ප්‍රමාණය. an elephant sized අලියෙක්ගේ ප්‍රමාණයේ ground sloth කියන්නේ ගොඩබිමේ වාසය කරපු මන්දයා. sloth කියන්නේ මන්දයා සතෙක්. ආයිත් බලන්න have you heard of any prehistoric mammals? ඔයා කවදා හරි අහලා තියද ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච ශීලපායි සතුන් ගැන? have you heard of any prehistoric mammals? ඔයා කවදා හරි අහලා තියද ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච නැත්නම් ප්‍රාග්ඓතිහාසික යුගයේ පැවතුණයි කියන ශීලපායින් ගැන? if not නැත්නම් එහෙම අහලා නැත්නම් you would surely love to see megatherium. ඔයාලා ඇත්තටම ආස කරાવી. ඔයා සැබවින්ම කැමැත්තක් දක්වාවි megatherium කියන සතා ගැන දැනගන්න. කවුද මේ megatherium කියන්නේ? an elephant size ground sloth. අලියෙක්ගේ ප්‍රමාණයෙන් යුත් ගොඩබිමේ වාසය කර මන්දයෙක්. look at this size replica of the megatherium which greets visitors at the sloth sanctuary in Costa Rica. පුතේ පින්තූරේ බලන්න. look at කියන්නේ දෙස බලන්න. look at this life size replica. replica එකක් කියන්නේ අනුරුවක්. ඒ කියන්නේ ඔය පළවෙනි පින්තූරේ පෙන්වන්නේ හරියටම ඒ කාලේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මෙගතේරියම් කියන අලියාගේ ප්‍රමාණයෙන් යුත් ඒ සතාගේ ඒ ප්‍රමාණයමයි. පොඩි වෙනසක්වත් කළා නැහැ. ඒ ප්‍රමාණයමයි අනුරුවක්. ඒ සතා නෑනේ. ඒ සතා වගේ එකෙක් හදලා හැබැයි ප්‍රමාණය ඇඟ ඒ සයිස්මයි. එතකොට look at this life size replica. replica කියන්නේ මෙතන අනුරුව. look at this life size replica of the megatherium. බලන්න මේ පින්තූරේ ඉන්න සැබවින්ම ජීවත් වෙලා ඉන්න ප්‍රමාණයටම හදලා තියෙන megatherium කියන මන්දයාගේ නැත්නම් අලියෙක් size සතාගේ පින්තූරය බලන්න. which greets ඌ ආචාර කරනවා visitors නරඹන්නන්ට at the sloth sanctuary කියන්නේ මේ කොස්ටා රීකා කියන ප්‍රදේශයේ පිටරටක අභය භූමියක්. ඒ කොස්ටා රීකා කියන sloth sanctuary එකේ sanctuary කියන්නේ අභය භූමිය. sloth sanctuary එකේ කොස්ටා රීකා කියන ප්‍රදේශයේ sloth sanctuary එකේ ඉස්සර හිටපු ප්‍රාග්ඓතිහාසික යුගයේ හිටිය වගේම මෙගතේරියම් කෙනෙක්ගේ පින්තූරයක් නැත්නම් අනුරුවක් එහෙම්ම අඹලා තියෙනවා, හදලා තියෙනවා. අන්න ඒක දිහා බලන්න. imagine කියන්නේ හිතන්න that an elephant size hairy animal. ඔයාලා හිතේ මවා ගන්න මෙතන දරුවෝ හැමෝම අලියෝ දැකලා තියෙනවනේ. නමුත් මෙගතේරියම් දැකලා නැත්නම් අලියා දැකලා තියෙනවනේ. අලියා හිතේ මවා ගන්න. imagine කියන්නේ උපකල්පනය කරන්න හිතන්න that an elephant sized hairy animal අලියෙක්ගේ ප්‍රමාණයෙන් යුත් long සහිත සතෙක් with giant claws. උඩ තියනවා යෝධ නිය. ඔයි සත් බලලුන්ගේ බල්ලන්ගේ නිය සහිත පාදවලට කියන්නේ claws කියලා. මේ අලියෙක්ගේ ප්‍රමාණයෙන් යුත් long සහිත with giant claws ඒ වගේම අති විශාල යෝධ නිය සහිත පාද තියෙන ambling කියන්නේ ගාට ඇවිදිනවා, හෙමින් ඇවිදිනවා. walk slowly කියන එක ambling කියන්නේ. සෙමින් ඇවිදින through the landscape. landscape කියන්නේ අතන භූමියේ. ඔයා හිතේ මවා ගන්න අලියෙක්ගේ ප්‍රමාණය සතෙක්. ඒ අලියෙක්ගේ ප්‍රමාණය සතාගේ ඇඟ පුරා ලොං තියෙනවා, මයිල් තියෙනවා. ඊට පස්සේ උගේ කකුල් වල අර බල්ලන්ගේ පූසන් වගේ තියුණු නිය සහිත පාද තියෙනවා. ඌ දැන් ගාට හෙමින් ඇවිදිනෝ ගොඩබිමේ. looking for trees. ඌ යන්නේ මොකද මේ ගස් හොය. it could sit in front of. ඌ ගස් හොය ගිහිල්ලා මොකෝ කරන්නේ? ගහ ඉස්සරහා වාඩි වෙනවා. and slowly කියන්නේ හෙමින් chew කියන්නේ chew දානව නෙවෙයි. chew කියන්නේ හපනවා. වර්ධවා තේරුම් ගන්න එපා. එතකොට chew අපනවා කිව්වහම වෙන අර්ථයක් ගනි. chew කියන්නේ සිංහල තේරුම හපනවා. chewing gum කියලා ඔයාලා ඔය හපන්නේ.
chewing gum ඒ වගේ chew හපනවා the leaves කියන්නේ කොළ. දැන් ඔයා හිතන්න අලියෙක් වගේ size සතෙක් ඉන්නවා. ඇඟ පුරා ලොම් තියනවා. පාදවල තියනවා දිග නියපොතු. ඌ ගාට ඇවිදගෙන ගිහිල්ලා ගහක් දැක්කොත් ගහ ඉස්සරහා läගලා වාඩි වෙලා ගහේ කොළ ඔන්න හපන්න පටන් ගන්නවා. වාඩි වෙලා තමයි අර වෙනසත් වගේ දිගා වෙලා ගහට උස් වෙලා හපන්නේ. මූ ගහ ඉස්සරහා වාඩි වෙලා ගාන්ට කොළ හපනවා. අන්තිම පාර Have you heard of any prehistoric mammals? ඔයා කවදා හරි අහලා තියෙද ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ ශීරපායින් ගැන, කිරිබී වැඩෙන සතුන් ගැන? If not නැත්නම් you would surely love to see megatherium. ඔයා ඇත්තටම ආස කරાવી දැක ගන්න megatherium කියන සතා. කවුද මේ megatherium කියන්නේ? an elephant size ground sloth. අලියෙක්ගේ ප්‍රමාණයෙන් යුත් ගොඩබිමේ වාසය කරන ස්ලොත් එකෙක් කිව්වේ මන්දයා කියන සතා. Look at this life-size replica of the megatherium which greets visitors at the sloth sanctuary in Costa Rica. Costa Rica කියන රටේ sloth sanctuary කියලා අභය භූමියක් තියෙනවා. sloth නමින් හඳුන්වන sanctuary අභය භූමියේ හරියට මෙගතේරියම් කියන අලියාගේ ප්‍රමාණයෙන් යුත් ඒ මුළු ඇත්තම සතාගේ සයිස් එකට හදපු අනුරුවක් පිළිරුවක් හදලා තියෙනවා ඒ අභය භූමියේ. ඒක තමයි ඔයාලෝයි පළවෙනි පින්තූරේ දකින්නේ. Imagine that an elephant sized hairy animal with giant claws ambling through the landscape. දැන් හිතේ මවා ගන්න ඕන අලියෙක්ගේ ප්‍රමාණයේ ඇඟ පුරා මයිල් තියෙන ඇඟ පුරා ලොන් තියෙන අලියෙක්ගේ ප්‍රමාණයේ සතෙක්. ඒ වගේම පාදවල උල් නිය තියෙන සතෙක්. ගාට පැද්දි ඇම්බ්ලින් ගාට හෙමින් ඇවිදිනෝ. ඇවිදින්නේ මොකටේ? looking for trees ගස් සොයමින්. it could sit එහෙම වුණාම ගහක් හම්බුන ගමන් එයා මොකෝ කරන්නේ? ගහ ඉස්සරහා වාඩි වෙනවා. in front of ඒ ගහ ඉස්සරහා වාඩි වෙනවා and slowly හෙමින් chew හපනවා the leaves කොළ. ඔන්න මෙගතේරියම් මොකෙද්ද එතකොට? මම ඔයාලට මුලින්ම කියලා දුන්නා herbivores like, carnivores like, omnivores like ගැන. herbivores ලා කිව්වේ ශාක භක්ෂකයෝ. carnivores like කිව්වේ මාංශ භක්ෂකයෝ. omnivores like කිව්වේ සර්ව භක්ෂකයෝ. ඒ කියන්නේ ශාක සහ මස් දෙවර්ගෙම කන අය. දැන් මෙගතේරියම් කියන සතා දෙවැන්තයි, ඇඟපත සද්දන්තයි. නමුත් කන්නේ ශාක. එහෙනම් මූ herbivore ශාක භක්ෂකේ. this extinct herbivore අන්න කතාව ආව මං කිව්ව. this කියන්නේ මේ, extinct කියන්නේ වඳ වූ, herbivore ශාක භක්ෂකයා stood හිටගත්තාම 7 meters tall. මීටර් 7ක් උසයි. මීටරයට අඩි 3ක් කියලා හිතන්නකෝ. මීටරයට අඩි 3යි නම් 7 වරක් 3 21යි. අඩි 21ක් උසයි. අඩි 21ක් උසයි. එතකොට this extinct herbivore මේ වඳ වූ මේ මෙගතේරියම් කියන සතා stood හිටගත්තාම 7 meters tall. මීටර් 7ක් උසයි. අඩි 21ක්, උපරිම 22ක් 23ක් විතර උසයි. and weight කියන්නේ බරයි 7 tons, ටොන් 7ක්. ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් 10ව 7ක් කියන්නේ කිලෝ 7000ක් බරයි. කිලෝ 7000ක් බරයි මෙගතේරියම් කියන සතා. ආයිත් this extinct herbivore මේ වඳ වූ ශාකභක්ෂක මෙගතේරියම් කියන සතා stood හිටගත්තාම 7 meters tall, මීටර් 7ක් උසයි and weighed බර වුණා 7 tons, ටොන් 7ක්. There are many views in the scientific world about the disappearance of this creature. There are many views කියන්නේ විවිධ මතමතාන්තර තියෙනවා. විවිධ අදහස් තියෙනවා. There are many views කියන්නේ විවිධ මතිමතාන්තර තියෙනවා. විවිධ අදහස් තියෙනවා in the scientific world. විද්‍යාත්මක ලෝකයේ විද්‍යාඥයන් විසින් පර්යේෂණ ගවේෂණ නිරීක්ෂණ කළා නිගමනයන් වලට පැමිණෙන ලෝකයේ විද්වතුන් සතුව විවිධ මතිමතාන්තර අදහස් උදහස් තියෙනවා about the disappearance අතුරුදහන් වීම ගැන, වඳ වී යාම ගැන of this creature මේ සත්වයා, මේ මෙගතේරියම් කියන සත්වයා පෘථිවියෙන් වඳ වුණේ කොහොමද කියලා විද්‍යාඥයෝ විවිධාකාර මත පළ කරනවා. There are many views, විවිධ මත තියෙනවා, විවිධ අදහස් උදහස් තියෙනවා in the scientific world විද්‍යාත්මක ලෝකයේ about the disappearance of this creature මේ මෙගතේරියම් කියන සතා මේ විශ්වයෙන්, මේ ලෝකයෙන්, මේ පෘථිවියෙන් කොහොම වඳ වුණාද කියන එක ගැන විවිධ විද්‍යාඥයෝ විවිධ මත පළ කරනවා. One of them is that
එහෙම පළ කරන මතවලින් එකක් තමයි they disappeared as a result of fast changes in the climate. සමහර විද්‍යාඥයෝ කියනවා මේ දේශගුණයේ සිද්ධ වෙච්ච වේගවත් වෙනස් වීම නිසා මේ සත්තු අඳ වෙලා ගියා කියලා. ඒ එක අදහසක් විතරයි. One of them is that විද්‍යාඥයන් පවසන එක අදහසකින් එකක් තමයි they disappeared මේ මෙගතේරියම් කියන සතා අතුරුදහන් වුණාලු as a result of ප්‍රතිඵලයක් වශයෙන් fast changes වේගවත් වෙනස් වීම in the climate. දේශගුණයේ සිද්ධ වෙච්ච වේගවත් වෙනස් වීම කරන කොටගෙන හේතුවෙන් මෙගතේරියම් සතා විනාශ වුණාලු අතුරුදහන් වුණාලු කියලා සමහරු කියනවා. ඔය එකක්. another is that තවත් හේතුවක් තමයි තවත් විද්‍යාඥයෝ තවත් මතයක් පළ කරනවා. another is that තවත් එකක් තමයි these sloth මේ මන්දයෝ මේ අලින් වගේ විශාල සත්තු had been hunted මේගොල්ලෝ දඩයම් කරන ලබලා තියෙනවා to extinction වඳ වෙනතුරු by the carnivores කියන්නේ මාංශ භක්ෂකයන් විසින්. මේ මෙගතේරියම් කියන සතා ශාක භක්ෂකයෙක්නේ. එයාලව ආහාරයට ගන්න ශාක භක්ෂකයන් ආහාරයට ගන්න මාංශ භක්ෂකයන් විසින් මෙයාල වඳ වෙනතුරු නැති වෙලා යනකම්ම මේගොල්ලෝ ආහාර වශයෙන් අරගෙන දඩයම් කරා කියලා කියනවා. another is that තවත් එකක් තමයි these sloths කියන්නේ මේ මන්දයින් had been hunted දඩයම් කරනු ලබලා තියෙනවා to extinction වඳ වෙනතුරුම by the carnivores කියන්නේ මාංශ භක්ෂකයන් විසින් මේ ස්ලොත්ස්ලා අවසානය දක්වාම වඳ වෙලා යනතුරුම දඩයම් කරලා කාලා දාලා තියෙනවා. ඔයි මෙගතේරියම්ල ගැන. අපි ඊළඟට කතා කරන්න යන්නේ තවත් වර්ගයක් ගැන. Now let's look at the extinct carnivorous sea creature. Now let's look at දැන් අපි බලමු the extinct කියන්නේ වඳ වූ carnivorous sea creature කියන්නේ මාංශ භක්ෂක මුහුදු සත්වයෙක් ගැන. ඔයාලට දෙවනි පින්තූරේ බැලුවාම පේනවා. නිකන් ගැඩිවිලෙක් වගේ ඉන්නේ. විතක බූවල්ෙක් වගේ. Now let's look at දැන් අපි බලමු දෙස කවුරු දෙසද extinct කියන්නේ වඳ වූ carnivorous sea creature. වඳ වූ මුහුදු සත්වයෙක් වඳ වූ මාංශ භක්ෂක මුහුදු සත්වයෙක් දෙස අපි දැන් බලමු. Now let's look at an extinct carnivorous sea creature. දැන් අපි බලමු වඳ වූ මාංශ භක්ෂක මුහුදු සත්වයෙක් ගැන. Ammonites. අපි ඉස්සෙල්ල කිව්වේ මෙගතේරියම්. එයා herbivore කෙනෙක්, ශාක භක්ෂකයෙක්. දැන් අපි කතා කරන්නේ carnivore මාංශ භක්ෂකයෙක්. එයාගේ නම Ammonites. Ammonites were a group of shelled sea creatures that mysteriously disappeared. Ammonites නමින් හඳුන්වන්නේ ඔයාලා ওই පින්තූරේ දකින සතා. Ammonites කියන සත්වයන් වුණා a group of එක්තරා කණ්ඩායමක් shelled කටුවක් සහිත sea creatures මුහුදු ජීවීන් that mysteriously ගුප්ත ලෙස disappeared අතුරුදහන් වුණා at the same time කාලයේම as the dinosaurs. ඩයිනෝසරයන් කියන කට්ටිය මේ ලෝකෙන් වඳ වුණ යම් කාලයක් ඇද්ද ආන්නේ කාලයේම කටුවක් සහිත මාංශ භක්ෂක මේ ඇමනයිට්ස් කියන මුහුදු සත්වයාත් වඳ වෙලා ගියා කියලා කියනවා. ආයිත් කිව්වොත් Ammonites were a group of shelled sea creatures. Ammonites ලා කියන්නේ එක්තරා වර්ගයක්. මේ වර්ගයට තිබිලා තියෙනවා shelled කටුවක් සහිත sea creatures මුහුදු ජීවීන් that mysteriously disappeared ගුප්ත ලෙස අභිරහස් ලෙස අතුරුදහන් වුණා at the same time as the dinosaurs. ඩයිනෝසරයන් මේ ලෝකෙන් වඳ වෙලා ගියපු යම් කාලයක් ඇද්ද ඒ කාලයෙම Ammonites කියන මාංශ භක්ෂක මුහුදු ජීවියත් වඳ වෙලා ගියා කියලා කියනවා. Ammonites were invertebrates. අපි ඉගෙන ගත්තා මේ පාඩමේ පළවෙනි කොටසෙන් invertebrates කියන්නේ කොඳුනාරටියක් ඇති සත්තු පිටකොන්දක් තියෙන සත්තු. invertebrates කියන්නේ අපෘෂ්ඨවංශීන්. vertebrates කියන්නේ පෘෂ්ඨවංශීන්. invertebrates කියන්නේ අපෘෂ්ඨවංශීන්. එතකොට Ammonites were invertebrates කියන්නේ Ammonites ලා කියන්නේ මේ මුහුදු ජීවීන් අපෘෂ්ඨවංශීන් විදියට හඳුන්වනවා.
creatures without a backbone උන්ට කොඳු වැට පේලියක් නැහැ. creatures කියන්නේ සත්වයන්, without කියන්නේ නැති, backbone කොඳු වැට පේලියක් නැති කට්ටිය තමයි මේ invertebrates like කියලා කිව්වේ. instead ඒ වෙනුවට they had. දැන් අර backbone එකක් තියුණා නම් vertebrate නේ. එතකොට backbone එකක් නැත්නම් invertebrate නේ, අපෘෂ්ඨවංශීන්නේ. instead ඒ වෙනුවට කියන්නේ කොඳු වැට පේලිය නෑ. හැබැයි ඒ වෙනුවට they had a very supportive shell. උන්ට තියුණා ගොඩක් උපකාරශීලී කටුවක්. ගොළු බෙල්ල බලන්න, ගොළු බෙල්ල. ඒ වගේ ඉබ්බ බලන්න, ඉබ්බා කට්ටක් තියෙනවනේ ආරක්ෂාවට. එතකොට කොඳු වැට පෙළ වෙනුවට instead ඒ වෙනුවට they had මේ ammonites ලට තිබුණා very supportive with supportive කියන්නේ helpful උපකාරශීලී shell කටුවක්. instead ඒ වෙනුවට ඒ කියන්නේ කොඳු වැට පෙළිය වෙනුවට they had මේ ammonites ලට තිබුණා very supportive shell ඉතා උපකාරශීලී කටුවක්. ammonites grew. ammonites ලා හැදුනා වැඩුණා as big as 1 meter in diameter. diameter කියන්නේ විශ්කම්භය. diameter විශ්කම්භය. ammonites grew කියන්නේ ammonites කියන සත්තු වැඩුණා as big as 1 meter in diameter. විශ්කම්භයෙන් මීටරයක් විතර ලොකුවට වැඩුණා ammonites ලා. they probably සමහර විට, probably කියන්නේ සමහර විට, they probably lived සමහර විට ජීවත් වුණේ warm කියන්නේ උණුසුම්, shallow deep කියන්නේ ගැඹුරුනේ, shallow කියන්නේ නොගැඹුරු, tropical කියන්නේ ගර්ම කලාපීය areas ප්‍රදේශවල of the ocean සාගරේ. they probably lived ඔවුන් ඇතැම් වෙලාවට, භාග්‍ය වෙලාවට, සමහර වෙලාවලට ජීවත් වුණා කියලා කියන්නේ warm උණුසුම්, shallow නොගැඹුරු, tropical areas of the ocean සාගරයේ උණුසුම් නොගැඹුරු ගර්ම කලාපීය ප්‍රදේශවල ජීවත් වුණා කියලා කියනවා. their diet එයාලගේ ආහාරයට, their diet එයාලගේ ආහාරයට consisted of අඩංගුණා. මේ ammonites කියන මුහුදු ශාකභක්ෂක ජීවියාගේ ආහාරවලට consisted of කියන්නේ අඩංගුණා, small fish කියන්නේ කුඩා මාළු තමයි ආහාරයට අරගෙන තියෙන්නේ. their diet consisted of එයාලගේ ආහාරයට අඩංගුණා small fish කියන්නේ කුඩා මාළු. ammonites were popular on the menus of larger carnivorous marine creatures, but they would either have had to pull them out from the shell or have had jaws powerful enough to crush them. ඔන්න දරුවෝ අමාරු කොටසක ඉන්නේ. ammonites were popular on the menus. menus කියන්නේ ආහාර වේල්වල, ආහාර ලයිස්තුවේ. දැන් අපි රෙස්ටොරන්ට් එකකට ගියාම අපිට මෙනු එකක් ලැබෙනවනේ. අපිට අවශ්‍ය කරන කෑම වර්ග තෝරගන්න වෙනම මෙනු කාඩ් එකක් ලැබෙනවා. එතකොට ammonites were popular on the menus of larger carnivorous marine creatures. marine creatures කියලා කියන්නේ සමුද්‍ර ජීවීන්, මුහුදේ ඉන්න ජීවීන්. එතකොට කියන්නේ මේකනේ දරුවෝ. ammonites were popular on the menus of larger carnivorous marine creatures. මේ ammonites කියන්නේ ශාකභක්ෂකයෙක් තමයි. නමුත් ammonites like කියන්නේ carnivore මාංශ භක්ෂකයෙක් තමයි. නමුත් මේ ammonites ලට වඩා විශාල ශාක භක්ෂකයන් විසින් ammonites ලා ආහාරයට ගත්තා. හැබැයි ආහාරයට ගන්නකොට ලොකු ප්‍රශ්නයක් මතුවුණා. අපි ඒක තා පොඩ්ඩකින් බලමු. ammonites were popular on the menus of larger carnivorous marine creatures. එතකොට ammonites ලා කියන මේ සමුද්‍ර ජීවීන්, ammonites ලා කියන මේ මාංශ භක්ෂක සමුද්‍ර ජීවීන් ප්‍රධාන ආහාරයක් වුණා සමුද්‍රයේම නැත්නම් මුහුදෙම සාගරයේම වාසය කරපු වඩා විශාල මාංශ භක්ෂක ජීවීන්ගේ. සමුද්‍ර මාංශ භක්ෂක වඩා විශාල ජීවීන් ආහාරයට ගත්ත ammonites කියන මේ කටුවක් සහිත සතුන්, but they would either have had to pull them out from the shell. හැබැයි මේ සමුද්‍රයේ ජීවත් වෙච්ච, මුහුදේ ජීවත් වෙච්ච ammonites ලට වඩා ලොකු මාංශ භක්ෂක ජීවීන් ammonites ලා ආහාරයට ගන්නකොට එක්කෝ යාලට සිද්ධ වුණා මෙයාලගේ කට්ට අයින් කරලා කඳ විතරක්, බොඩි එක විතරක්, ශරීරය විතරක් ගන්න. කට්ට අයින් කරා, කට්ට තද නිසා, කට්ට ආහාරයට ගන්න බැරි නිසා කට්ටෙන් ඇදලා ඇඟ විතරක් අරගෙන ආහාරයට ගත්තා. එහෙම නැත්නම් had jaws. අර විශාල සමුද්‍ර ජීවීන්ට තිබුණ jaws කියන්නේ හක්කක්.
powerful enough ඒ හක්ක ගොඩක් බලවත් වුණා to crush පොඩි කරන්න දෙම්. එක්ක කට්ටෙන් අයින් කළා කට්ට පැත්තකට දාලා මුංගේ ඇඟ අරගෙන ආහාරයට ගත්තා ලොකු මාංශභක්ෂක ජීවීන් සමුද්‍රයේම වාසය කරපු. එහෙම නැත්නම් have had jaws powerful enough to crush them. එහෙම නැත්නම් අර විශාල මාංශභක්ෂක සමුද්‍ර ජීවීන් එමනයිට්ස්ලා ආහාරයට ගන්නකොට එක්ක කට්ට අයින් කළා ඇඟ විතරක් ආහාරයට ගත්තා. නැත්නම් කට්ට crush පොඩි කළා මේ එමනයිට්ස්ලා ආහාරයට ගත්තා. මොකද මේ පොඩි කරන තරම් යෝධ බල සම්පන්න හකු මේ විශාල මාංශභක්ෂක සමුද්‍ර ජීවීන්ට තිබුණා. අන්තිම ඡේදයේ Do you know that Sri Lanka is one of the best sources of prehistoric sites in South Asia? ඔන්න පුතේ ආඩම්බර වෙන්න පුළුවන් තැනක්. Do you know ඔයා දන්නවද that Sri Lanka is one of the best sources of prehistoric studies in South Asia? දකුණු ආසියාවේ ප්‍රාග් ඓතිහාසික දේවල් ගැන සොයන ස්ථාන අතරින් ලංකාව කියන්නේ ජනප්‍රිය ස්ථානයක් බව ඔයා දන්නවද? Do you know that Sri Lanka is one of the best sources of prehistoric studies in South Asia? ඔය දරුවෝ දන්නවද කියලා අහනවා දකුණු ආසියාවේ ප්‍රාග් ඓතිහාසික හොඳම දේවල් හොඳම සම්පත් වලින් පිරි ස්ථානයක් බව ලංකාව. Over 180 prehistoric sites have been found in Sri Lanka. Over කියන්නේ වඩා වැඩියෙන් over 180 prehistoric sites have been found in Sri Lanka. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට හොයාගෙන තියෙනවා ප්‍රාග් ඓතිහාසික ස්ථාන 180කට වඩා. Over 180 prehistoric sites have been found in Sri Lanka. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට හොයාගෙන තියෙනවා ප්‍රාග් ඓතිහාසික ස්ථාන 180කට වඩා. Including ඇතුළත්ව undisturbed human habitats. Undisturbed කියන්නේ හානියකට පත් නොවූ අත නොතියපු බාධාවකට ලක් නොවූ human habitats කියන්නේ මිනිස් ජනාවාස. මිනිසුන් ජීවත් වෙනවා. හැබැයි ඒ මිනිස්සු අර ප්‍රාග් ඓතිහාසික ස්ථාන වලට අතවත් තියලා නැහැ. ඒවට නිදහසේ ඉන්න තියලා තියෙනවා. දැන් ඕගොල්ලෝ අහලා ඇති ෆාහියන් ගල කියලා ස්ථානයක් තියෙනවා. පහුගිය දවස්වල නම් එහෙට යෑමීම් නැවැත්තුවා. ඒකේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරා 38 නමක්. පහුගිය අවුරුදු වල මේ ෆාහියන් ගල තියෙන ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක් දැඩි ලෙස නායෑමකට ලක් වුණා. ඒක නිසා ෆාහියන් ගල අවුරුදු 55000කට වඩා අතීතයක් තියෙන ස්ථානයක්. ලෝකයේම ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ භික්ෂුන් වහන්සේලාටත් කිව්වා ඒ භික්ෂුන් වහන්සේලා ඉන්නකම් ඒකේ භවනානුයෝගීව ජීවත් වුණා මේ ෆාහියන් ගල කියන ප්‍රදේශයේ. නමුත් ඒ ප්‍රදේශයෙන් භික්ෂුන් වහන්සේලාටත් తాවකාලික ඉවත් වෙන්න කිව්වා. මොකද ඒක නායෑම් වල මරමස්ථානයක් භයානක ස්ථානයක් කියලා නම් කරපු නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ කිව්වා භික්ෂුන් වහන්සේලා 38 නම දෙනාටත් දැනට අයින් වෙන්න කියලා. මම දන්නේ හැටියට දැනට ඉවත් කරලා තියෙන තාම භික්ෂුන් වහන්සේලා පදිංචියට ගිහිල්ලා නැහැ නැවත. මොකද නායෑම් වලට නායෑම් ලක්ෂණ පෙන්වන ස්ථානයක් කියලා. ඉතින් අවුරුදු 55000ක් පරණ ස්ථානයක් දරුවෝ. හැබැයි හාමුදුරුවෝ හිටියට කිසිම හානියක් කරේ නැහැ. ඒකට එහෙම තියෙන්න දුන්නා. අන්න ඒකයි කියන්නේ over 180 prehistoric sites have been found in Sri Lanka. ලංකාවේ මේ වෙනකොට 180කට වඩා ප්‍රාග් ඓතිහාසික ස්ථාන සොයාගෙන තියෙනවා. including ඇතුළත්ව undisturbed human habitats කියන්නේ මිනිස් ජනාවාස තියෙන ස්ථාන තියෙනවා. හැබැයි මිනිස්සු අර තියෙන ප්‍රාග් ඓතිහාසික ස්ථාන වලට අතවත් තියලා නැහැ. පාඩුවේ ඉන්න දීලා තියෙනවා. The caves called බටදොඹලෙන. ඔන්න ඒ වගේ ස්ථාන කීපයක් අපි දැන් ඉගෙන ගන්නවා. The caves called බටදොඹලෙන. බටදොඹලෙන කියන ගල් ගුහා site near කුරුවිට. බටදොඹලෙන කියනක තියෙන්නේ කුරුවිට ආසන්නයේ ප්‍රදේශයක්. in රත්නපුරේ බෙලිලෙන in කිතුල්ගල තව මේ වගේම ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් තියෙනවා බෙලිලෙන කියලා. මේ තියෙන මං කියපු එක පාහියන් ගල in බුලත් සිංහල and අලිගල a site near සීගිරිය provide such evidence. එතකොට මෙන්න මේ වගේ ස්ථාන මේ වෙනකොට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන වෙනවා. එකක් තමයි බටදොඹලෙන, අනිත් එක බෙලිලෙන, අනිත් එක පාහියන් ගල තියෙන්නේ
බුලත් සිංහල කියන ප්‍රදේශයේ ඒ වගේම අලිගල කියලා තවත් ප්‍රදේශයක් තියෙනවා a site near සීගිරිය ආසන්නයේ තමයි අලිගල තියෙන්නේ provide මේ කිව්ව ස්ථාන වලින් provide සපයනවා such evidence එවැනි සාක්ෂි කියන්නේ ප්‍රාග් ඓතිහාසික සාක්ෂි such evidence එවැනි සාක්ෂි the excavations කියන්නේ කැනීම් මේවා හාරලා ඉතිහාස ගැන හොයනෝනේ දරුවෝ the excavations කැනීම් are still going on අපි මේ කතා කරන මොහොතේ මේ වනතුරුත් මේ කිව්ව ස්ථානවල ප්‍රාග් ඓතිහාසික ස්ථානවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැනීම් කටයුතු සිදු කරමින් යනවා the excavations are still going on කැනීම් කටයුතු තාමත් සිදු කරමින් පවතිනවා on with the involvement කියන්නේ සම්බන්ධ වෙලා of many archaeologists කියන්නේ බොහෝ පුරාවිද්‍යාඥයන් involve කරගෙන සම්බන්ධ කරගෙන මේ ස්ථානවල නැවතත් තවදුරටත් අපි මේ කතා කරන මොහොතේ කැනීම් කටයුතු සිදු කරගෙන යනවා ප්‍රාග් ඓතිහාසික ස්ථානවල ආයි අන්තිම වාක්‍ය කිව්වොත් the excavations are still going on කැනීම් කටයුතු තාමත් සිදු කරමින් පවතිනවා the excavations are still going on කැනීම් කටයුතු තාමත් සිදු කරමින් පවතිනවා with the involvement of සම්බන්ධ කරගෙන archaeologists කියන්නේ පුරාවිද්‍යාඥයන් සම්බන්ධ කරගෙන කැනීම් කටයුතු තාමත් සිදු කරමින් පවතිනවා දැන් දරුවෝ ඔකට අදාළ ප්‍රශ්න ටික තියෙන්නේ ඔයාලට තියෙනවා don't close your textbook අච්චුපත වහන්න එපා ඕන උනොත් කියලා තියාගන්න ටියුට් එකේ page 12 පිටු අංක 12ට යන්න page 12 put the date write true or false ඇත්තද බොරුද කියලා කියන්න තියෙන්නේ write කියන්නේ ලියන්න true or false ඇත්තද බොරුද කියලා ඇත්ත නම් true බොරු නම් false first one dinosaurs were the only creatures that lived in the prehistoric era dinosaurs were the only creatures ඩයිනෝසරයෝ තමයි එකම සත්වයන් that lived ජීවත් වුණ in the prehistoric era ප්‍රාග් ඓතිහාසික යුගවල ජීවත් වුණ එකම සත්වයන් වන්නේ ඩයිනෝසරයන්ය. එතකොට දැන් කියවපු සත්තු නේ මේකේ කියන්නේ ඩයිනෝසරයෝ තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙන එකම සත්තු. අපි දැන් කතා කරේ එතකොට මෙගතේරියම් කියන සතා ඊළඟට ඇමනයිට්ස් කියන සත්තු ඒගොල්ලෝ ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටපු කට්ටිය. එහෙනම් මේගොල්ලෝ කියන්නේ මේ ඩයිනෝසරයා විතරලු ඒ කාලේ ජීවත් වුණේ. ඒක false. second one there is a sloth sanctuary මේ මන්දයන්ගේ අභය භූමියක් තියෙනවා in Costa Rica වල. ඔව් ඒක true. Ammonites had a supportive backbone. Ammonites කියන අර මුහුදු බෙල්ලා උඩ තිබුණා සපෝටිව් උපකාරශීලී බැක්බෝන් පිටකොන්දක් නෑ දරුවෝ. උන් අපෘෂ්ඨ වංශීන් කිව්වේ පිටකොන්දක් නැති නිසානේ. එතකොට මේක කියන්නේ ඇමනයිට්ස් ලට තිබුණා සපෝටිව් උපකාරශීලී බැක්බෝන්. බැක්බෝන් එකක් නෙවෙයි තිබුණේ ෂෙල් එකක්. කටුවක්. false. Ammonites were carnivores. Ammonites කියලා කියන අය carnivores කියන්නේ මාංශ භක්ෂකයෝ. true. වගු පුරෝමු fill in the following grid පහත වගුව පුරවන්න මතකයිනේ සත්තු දෙන්න අලියෙක් වගේ ලොකු සතාට කිව්වේ මෙගතේරියම් කියලා සමුද්‍ර ජීවියට කිව්වේ ඇමනයිට්ස් කියලා ඩයට් ටයිප් ආහාර වර්ගය ඒ කියන්නේ ආහාර වර්ගය කියන්නේ දරුවෝ මෙතෙන්දී අදහස් කරන්නේ මෙගතේරියම් ශාක භක්ෂකද මාංශ භක්ෂකද කියන එක ඇමනයිට්ස් ශාක භක්ෂකද මාංශ භක්ෂකද කියන එක මෙගතේරියම් යටින් ලියන්න පළවෙනි කොටුවේ herbivore megatherium herbivore ශාක භක්ෂකනේ HERBIVORE herbivore ශාක භක්ෂකයා ඇමනයිට්ස් කියන කොටුවේ ඇමනයිට්ස් වලට පහලින් ලියන්න කානිවෝ එයා මාංශ භක්ෂකයෙක් CARNIVORE කානිවෝ ඩයට් මොනවද දරුවෝ මෙගතේරියම් අර ගස් ඉස්සරහට ගිහිල්ලා වාඩි වෙලා නිදහසේ කෑවේ leaves ඩයට් ආහාර වර්ගය ආහාර වේල මෙගතේරියම් කෑවේ leaves කොළ LEAVES leaves ඇමනයිට්ස් ලා කෑවේ small fish කුඩා මාළු
SMALL small, SMALL small, FISH fish. Habitat නිජබිම ඒ කියන්නේ ජීවත් වුණ තැන. Habitat නිජබිම. ඔය දන්නේ නැත්නම් ලියන්න. Habitat නිජබිම. Megatherium ගස් කකා හිටියේ land. ගොඩබිමේ. LAND land. Ammonite සිටියේ ocean සාගරේ. OCEAN. OCEAN. Megatherium හිටියේ LAND land. උගේ නිජබිම land. වාසභූමිය. Ammonite හිටියේ OCEAN ocean. Size Megatherium ගේ size එක මතකද? මීටර් 7ක් උසයි, ටොන් 7ක් බරයි. ලියන්න. 7 meters tall Megatherium 7 ඉලක්කම දාලා METRES 7 meters tall 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 7 7 ඉලක්කම දාලා METRES 7 meters tall, TALL tall, and 7 tons. Hatadala tons, ton, TONS tons, TONS tons. Weight, WEIGHED, WEIGHED, weight kene baruna. Ammonites 1 meter, meter ekai. 1 එකේ ඉලක්කම දාලා METRE. Physical features භෞතික ලක්ෂණ කියන්නේ එයාගේ දිහා බලපු හැටි අපිට පෙනුන දේවල්. Physical features භෞතික ලක්ෂණ. Physical features භෞතික ලක්ෂණ. Megatherium ගේ hairy, long සහිතයි. එක HAIRY hairy. HAIRY hairy. දෙවනි එක Megatherium ගේම දෙවනි විශේෂ ලක්ෂණය giant claws. අර උල් නිය සහිත පාද තිබුණනේ. giant 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 කියන්නේ යෝධ අතිවිශාල. GIANT giant claws. CLAWS hairy long සහිතයි. GIANT giant claws. CLAWS claws උල් නිය. Ammonites වල මොකද්ද තියුනේ? Shell කටුවක් SHELL shell. ඊළඟට දරුවෝ threads කියන්නේ තර්ජනයන්. threads කියන්නේ තර්ජනයන් to their lives. එයාලගේ ජීවිත වලට ආපු තර්ජනයන්. threads to their lives. එයාලගේ ජීවිත වලට ආපු තර්ජනයන්. Megatherium ට ආපු පළවෙනි තර්ජනය 1 2 දාලා ලියන්න. එක Megatherium ගේ එක fast 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 changes CHANGES fast changes in the climate. CLIMATE පළවෙනි තර්ජනය තමයි fast changes in the climate. CLIMATE දේශගුණයේ සිදු වේගවත් වෙනස් වීම. Megatherium කොටසමයි දෙවනි එක. hunted 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 by the hunted කියන්නේ දඩයම් කරනු ලැබුවා. HUNTED hunted by the carnivores. CARNIVORES CARNIVORES hunted by the carnivores කියන්නේ මාංශ භක්ෂකයන් විසින් අර Megatherium ලව දඩයම් කරා. ඊළඟට Ammonites ලට ආපු තර්ජනය ලියන්න. එකයි තියෙන්නේ. ate කියලා ලියන්නේ. ATE8 කෑවා. ATE8 by the ATE8 කාලා දැම්මා කෑවා by the larger 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 වඩා විශාල. යාට වඩා විශාල. Ammonites වඩා විශාල. ate by the ඕනම් eaten by the කියලා ලියවනම් හොඳයි. වඩා ලස්සනයි දරුවෝ 8 නෙවෙයි. ATE8 නනීරෙන් කපන්න. ATE8 නනීරෙන් කපලා eaten දාන්න. කන ලදී. EATEN eaten නැවත කියනවා
ate 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 තනීරෙන් කපන්න eaten 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 කන ලදී by විසින් by by the ith eaten eaten by the larger 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 carnivorous මතකද වචනේ මාංශ භක්ෂක carni vorous carni vorous eaten eaten by the larger larger carnivorous carni vorous carnivorous marine 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 කිව්වේ සමුද්‍ර marine marine creatures 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 eaten by the larger carnivorous marine creatures කියන්නේ මේ ඇමනයිස්ලා කියන කට්ටිය කාලා දැම්මා එයාට වඩා විශාල සමුද්‍ර මාංශභක්ෂක ජීවීන් විසින්. Last one අන්තිම කොටසට යන් ඔයාලට තියෙන අමාරු වචන කීපයක් තියෙනවා ඒවයි පැහැදිලි කිරීම ටික තියෙනවා අපිට තියෙන තේරුම ලියා ගන්න. replica ඊළඟ පිටුවේ ඔයගොල්ලෝ ඉන්නේ replica මෙන්න definition නිර්වචනය an exact copy of something replica an exact copy of something තේරුම ලියන්න අනුරුව කමා අනු පිටපත කමා ආකෘතිය replica අනුරුව අනු පිටපත ආකෘතිය ඊළඟ ambling walking in a slow relaxed way semin ඇවිදීම ambling walking in a slow relaxed way semin ඇවිදීම. Number 3 invertebrates animals with no backbone අපෘෂ්ඨවංශීන් invertebrates animals with no backbone අපෘෂ්ඨවංශීන් invertebrates අපෘෂ්ඨවංශීන්. Prehistoric connected with the time in history before information was written down. Prehistoric connected with the time in history before information was written down. තේරුම ප්‍රාග් ඓතිහාසික එකම එක සැරයක් වචනේ තේරුමයි කියවනවා. replica කිව්වේ අනුරුව අනු පිටපත ආකෘතිය ambling semin ඇවිදීම කියන නිදහසේ ගාඩ විද්දට එම් වාතනේ නිදහසේ invertebrates අපෘෂ්ඨවංශීන් prehistoric ප්‍රාග් ඓතිහාසික. last part අන්තිම කොටසේ අපි ඉන්නේ මෙන්න මෙහෙම එකක් පොතේ තිබුණා. Ammonites were popular on the menus of larger carnivorous marine creatures. මේකේ තේරුම අහනවා. What does the following extract mean? extract කියන්නේ පුටාගත් කොටස. extract කියන්නේ පුටාගත් කොටස. What does the following extract mean? පහත උපුටාගත් කොටසෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ පොතේ තිබුණ හැටි. Ammonites were popular on the menus of larger carnivorous marine creatures. Ammonites were popular on the menus of larger carnivorous marine creatures. ඕකේ තියෙන තේරුම එහෙම දුන්නොත් දරුවෝ Ammonites කියන මේ සමුද්‍ර ජීවීන් ආහාර වේලක් වුණා විශාල මාංශභක්ෂක සමුද්‍ර ජීවීන්ගේ විශාල මාංශභක්ෂක සමුද්‍ර ජීවීන්ගේ ආහාරයක් බවට පත් වුණ ඇමනයිට්ස්ලා. ඕක සරල ඉංග්‍රීසියෙන් ලියන්න තියෙන්නේ. ලියා ගන්න. එතන පල්ලෙහා රුල් ලියන්න. ඒ කියන්නේ නොකිය කියන්න ඕන මොකද්ද? විශාල සමුද්‍ර ජීවීන් කැමැත්තක් දැක්කුවා ඇමනයිට්ස්ලා තමන්ගේ ආහාර වශයෙන් ගන්න. විශාල මාංශභක්ෂක සමුද්‍ර ජීවීන් විශාල මාංශභක්ෂක සමුද්‍ර ජීවීන් කැමති වුණා ඇමනයිට්ස්ලා ආහාරයට ගන්න. ලියන්න. The bigger
the bigger, B-I-G-G-E-R, B-I-G-G-E-R, the bigger carnivorous, මතකයිනේ මාංශ භක්ෂක, C-A-R-N-I V-O-R-O-U-S, C-A-R-N-I V-O-R-O-U-S, C-A-R-N-I V-O-R-O-U-S, the bigger, T-H is the T capital, B-I-G-G-E-R, bigger, carnivorous, C-A-R-N-I V-O-R-O-U-S, the bigger carnivorous sea creatures, S-E-A-C creatures, C-R-E-A-T-U-R-E-S, C-R-E-A-T-U-R-E-S, the bigger carnivorous sea creatures කියන්නේ වඩා විශාල මාංශ භක්ෂක මුහුදු ජීවීන්. The bigger carnivorous sea creatures කියන්නේ වඩා විශාල මාංශ භක්ෂක සමුද්‍ර ජීවීන් like to eat, L-I-K-E-D, liked, කැමති වුණා, L-I-K-E-D, like to eat, ammonites, බලන්න ලියන්න ඔය උඩ තියෙන ammonites, very much, ammonites, very, V-E-R-Y, very, M-U-C-H, much. ආයිත් මං කියනවා, the bigger carnivorous sea creatures liked to eat ammonites very much. වඩා විශාල මාංශ භක්ෂක සමුද්‍ර ජීවීන් කැමති වුණා ammonites ලා කාදමන්න ගොඩාක් ආස වුණා. Full stop. That is the end of unit 5. That is the end of unit 5 of, I'm sorry, that is the end of part 5 of unit 4. ඔන්න පුතේ unit 4 එක extinct friends, වඳ වූ මිතුරන්, extinct friends, වඳ වූ මිතුරන් කියන එක අපි part 1 එක කරා, part 2 එක කරා, part 3 කරා, part 4 කරා, මේ ඉවර කරේ part 5. That is the end of part 5 of unit 4. හතරවෙනි පාඩම් එකේ පස්වෙනි කොටසෙන් තමයි අපි සමුගත්තේ. ඒක අවසන් කරා මේ දැන් අපිට තව එකම එක කොටසක් තියෙනවා. ඒ ඩයිනෝසර් වර්ග දෙකක් ගැන පොඩි විස්තරයක් ලියන්න. Let's do it very shortly. ඉතාම ඉක්මනින් අපි ඒක කරමු.